අයිබෝන් page number 111 eco friends හරි unit 11 අන්තිම unit එක ඊයේදී homework එකක් තිබ්බා ඒක බලනවා හරි eco friends කියන්නේ කවුද friends කියන්නේ යාළුවෝ eco friends කියන්නේ එහෙනම් මොන යාළුවෝද කො ලියන පරිසර මිතුරෝ eco friends කියන්නේ පරිසර මිතුරෝ දැන් පරිසර හිතකාමීන් කියලා ගන්නත් පුළුවන් පරිසරයට ආදරය කරන කට්ටිය හරි එහෙම වෙන්න ඕනේ නේ හරි අපි පරිසරය ආරක්ෂා කරන්න ඕන පිටු 111 හරි රෝල් ප්ලේ එකක් තියෙනවා පොඩි නාට්‍යයක් වගේ හරි අරුල් සහ හසන් අතර දෙබසක් නාට්‍යයක් තියෙනවා දෙබසක් ඩයලොග් එකක් හරි අරුල් කියනවා මෙහෙම හෙලෝ හසන් දැන් යාළුවෙක් හම්බුනාම හෙලෝ හසන් කියලා අහන්න පුළුවන් හරි හෙලෝ නදුන් ඒ වගේ හෙලෝ හසන් කියලා අහනවා how was your weekend ඒ කියන්නේ මොකද්ද how was your weekend කියන්නේ ඔයාගේ නිවාඩු කාලය කොහොමද ඔව් how කියන්නේ කොහොමද was කියන්නේ වුනේ කොහොමද වුනේ your weekend කියන්නේ වාගේ සති අන්තය weekend කියන්නේ සති අන්තය සෙනසුරාදා ඉරිදා හරි කොහොමද වාගේ සති අන්තය කියලා අහනවා දැන් වෙලා ඉවරනේ සති අන්තය ගිහිල්ලා ඉවර නිසා අතීත කාලය how is your weekend නෙමෙයි how was your weekend how කොහොමද was වුනේ කොහොමද වුනේ වාගේ සති අන්තය වාගේ සති අන්තය මොන වගේ එකක් වුණාද කියලා අහනවා හරි එතකොට හසන් කියනවා it was great ඒ කියන්නේ මොකද්ද it was great කියන්නේ ඒක නියමයි ඔව් ඒක නියම වුණා නියම එකක් වුණා it කියන්නේ ඒක was කියන්නේ වුණා great නියම විශිෂ්ට ඒක නියම එකක් වුණා නියම සතියන්තයක් වුණා we went කියන්නේ අපි ගියා went ගියා to the royal nature park අපි ගියාලු royal කියන්නේ රාජකීය nature park කියන්නේ ස්වභාවික උද්‍යානය අපි ගියා රාජකීය ස්වභාවික උද්‍යානයට හරි කිසියම් පාක් එකක් ඒ පාක් එකේ නම තමයි Royal Nature Park පාක් එක නම අපි ඒ පාක් එකට ගියා සිංහලෙන් නම් ඒතර රාජකීය ස්වභාවික උද්‍යානය නැත්නම් රාජකීය පරිසර උද්‍යානය කියලා ගන්න පුළුවන් හරි එහෙනම් පාක් එකකට ගිහිල්ලා අරුල් කියන really ඇත්තට කියලා අහන ප්‍රශ්නයක් ස්වරූපෙන් ඇත්තට really හරි what did you see there what මොකද්ද did you see කියන්නේ ඔයා දැක්කේ did you see ඔයා දැක්කේ මොකද්ද නැත්නම් ඔයා දැක්කේ මොනවද there කියන්නේ එහෙදි ඔයා මොනවද දැක්කේ කියලා අහනවා එහෙදි ඔයා මොනවද දැක්කේ කියලා අහනවා හරි එහෙනම් පාක් එකේදී මොනවද දැක්කේ දැකපු දේවල් හසන් කියනවා there were කියන්නේ තිබුණා ලියන there were තිබුණා many කියන්නේ ගොඩක් තිබුණා beautiful flowers කියන්නේ මොනවද ලස්සන මල් beautiful flowers ලස්සන මල් ගොඩක් තිබුණා and සහ different kinds of different කියන්නේ විවිධ දැනතලයන් different විවිධ kinds of කියන්නේ වර්ගවල එහෙනම් විවිධ වර්ගවල different kinds of කියන්නේ එහෙනම් විවිධ වර්ගවල trees කියන්නේ ගස් හරි එහෙනම් පාක් එකේ තිබුණා විවිධ වර්ගවල ගස් සහ ලස්සන මල් ගොඩක් තිබුණා මෙනි කියන්නේ ගොඩක්නේ there were තිබුණා ගොඩක් ලස්සන මල් සහ විවිධ වර්ගවල ගස් තිබුණා I took මෙතන took කියන්නේ ගත්තා මම ගත්තා a lot of කියන්නේ ගොඩක් pictures පින්තූර to කියන්නේ අල්තා යන්න මම පින්තූර ගොඩකුත් ගත්තා ෆොටෝස් ගොඩක් ගහලා හරි දැන් මේ දවස්වල පාකේට යන්න බෑ නේ කොවිඩ් නිසා පාකේට ගියාම ඉතින් පින්තූර ගහනවා ලස්සන තැන් දැක්කහම අරුල් කියනවා could you bring could කියන්නේ පුළුවන්ද you ඔයාට පුළුවන්ද bring කියන්නේ ගේන්න ඔයාට ගේන්න පුළුවන්ද them කියන්නේ ඒවා ඔයාට ඒවා ගේන්න පුළුවන්ද next week ලබන සතියේ ඔයාට ඒවා ගේන්න පුළුවන්ද ඒ කියන්නේ මොනවද අර පින්තූර ටික ගේන්න පුළුවන්ද ෆොටෝස් ගේන්න පුළුවන්ද කියලා අහනවා I'd love to see them I would love කියන්නේ මම ආසයි කියන එක නැත්නම් මට ඕන කියන එක I'd love කියන්නේ I would love කියන එක කැටි කරලා ඒ කියන්නේ I would love ඒ කියන්නේ මට ආසයි නැත්නම් මට ඕන කියලා I'd love මට ඕන
to see බලන්න them ඒවා මට ඒවා බලන්න ඕන කියලා කියනවා. හරි? අර ෆොටෝස් බලන්න ඕනලු. හසන් අහනවා ඊට පස්සේ do you know ඔයා දන්නවද that කියන්නේ කියලා මොකක් කියලාද? there are some people. there are කියන්නේ ඉන්නවා. හරි do you know ඔයා දන්නවද that කියන්නේ කියලා මොකක් කියලාද? there are කියන්නේ ඉන්නවා some people සමහර මිනිස්සු. හරි there are ඉන්නවා some people සමහර මිනිස්සු ඉන්නවා. ඔයා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා කියලා? හරි මොන වගේ මිනිස්සුද? මිනිස්සුන්ව විස්තර කරනවා who දාලා. මේ people ලා විස්තර කරනවා මිනිස්සුන්ව විස්තර කරනවා who දාලා. කවුද මොන වගේ මිනිස්සුද කියලා. හරි මොන වගේ මිනිස්සුද ඒ who එකේ සිංහල තේරුම ගන්න එපා ඔතෙන්දී. මිනිස්සුන්ව විස්තර කරනවා who දාලා. pluck කියන්නේ මොකද්ද pluck? pluck pluck කඩනවා. ඔව් කඩනවා නැත්නම් නෙලනවා. කඩනවා නෙලනවා. these මෙම beautiful flowers ලස්සන මල්. හරි ඔයා දන්නවද මේ ලස්සන මල් කඩන සමහර මිනිස්සු ඉන්නවා කියලා? ඒ විදිහට අහනවා. හරි නරක වැඩක් නේ. පාකගේ මල් කඩනවා. ප්ලක් කියන්නේ කඩනවා නැත්නම් නෙලනවා. හරි පාකගේ තියෙන ලස්සන මල් කඩන සමහර මිනිස්සු ඉන්නවා කියලා දන්නවද කියලා අහනවා. ඒ වගේම write on trees. write කියන්නේ ලියනවා on trees ගස් මත. on කියන්නේ මත. ගස්වල එක එක අකුරු ලියනවා. ගස්වල එක එක ඒවා ලියනවා. එහෙම ගස්වල ලියන මිනිස්සු ඉන්නවා කියලා දන්නවද කියලා අහනවා. and throw කියන්නේ කො විසි කරනවා. වීසි කරනවා food කෑම වීසි කරන මිනිස්සු. හරි all over කියන්නේ හැමතැනම. all over හැමතැනම. all over the park එකේ හැමතැනම. park එකේ හැමතැනම කෑම වීසි කරනවා. අන්න එහෙම මිනිස්සු ඉන්නවා කියලා ඔයා දන්නවද? ඔයා දන්නවද මිනිස්සු ඉන්නවා කියලා? මොන වගේ මිනිස්සුද එහෙනම්? මල් කඩන ලස්සන මල් කඩන ඒ වගේම ගස්වල ලියන ඒ වගේම කෑම හැමතැනම පාක් එකේ වීසි කරන මිනිස්සු ඉන්නවද කියලා ඔයා දන්නවද? මිනිස්සු කරන දේවල් තුනක් තමයි කියලා තියෙන්නේ. අන්න ඒව කරන මිනිස්සු කට්ටියක් මිනිස්සු සමහරක් ඉන්නවා කියලා ඔයා දන්නවද? සමහරක්ම තමයි නේ. හරි. ඊට පස්සේ කියන අරුල් that is very bad. ඒ කියන්නේ මොකද්ද? ඒක මහ නරකයි. ගොඩක් නරකයි. very bad. ඉතා නරකයි. that ඒක is කියන්නේ වෙනවා ඒක වෙනවා ඉතා නරක. ඒක ගොඩක් නරක වෙනවා. හොඳ නැති වැඩනේ. හරි. they should not do it. they කියන්නේ own should කියන්නේ යුතුයි should not කියන්නේ එහෙනම් කිසියම් දෙයක් නොකළ යුතුයි. එහෙනම් do කියන්නේ කරනවා. එහෙනම් should do කියන්නේ කළ යුතුයි. බලන්න තේරුම හැදෙන්නේ. should කියන්නේ යුතුයි. යමක් කළ යුතුයි නම් should do. නොකළ යුතුයි නම් not දාන should not do. එහෙනම් මේ කියන්නේ මොකද්ද? නොකළ යුතුයි. එහෙමයි හැදෙන්නේ. එහෙනම් ඔවුන් නොකළ යුතුයි it ඒක. ඔවුන් ඒක නොකළ යුතුයි. අර ගස්වල ලියන වැඩ මල් කඩන ඒවා නොකළ යුතුයි. ඒතර හසන් කියනවා yes oh that's true. that's true කියන්නේ මොකද්ද? ඔව් ඒක හරි. ඒක හරි නැත්නම් ඒක ඇත්ත. true කියන්නේ ඇත්ත නැත්නම් හරි කියලා ගන්න පුළුවන්. that කියන්නේ ඒක. that ඒක is කියන්නේ වෙනවා. true ඇත්ත. ඒක ඇත්ත වෙනවා. ඒක ඇත්ත. අරුල් අහනවා එයත් ඒක පිළිගන්නවා. ඒ වැඩ කරන්න හොඳ නෑ කියලා. අරුල් අහනවා ඊට පස්සේ ප්‍රශ්නයක්. what else කියන්නේ? වෙන මොනවද? වෙන මොනවද? what කියන්නේ මොනවද? else වෙන මොනවද? did you do? ඔයා කළේ. did එකෙන් මුලට අරන් ප්‍රශ්නයක් අහනවා. did you do කියන්නේ ඔයා කළාද? what else කියන්නේ වෙන මොනවද? වෙන මොනවද ඔයා කළේ? පාක් ගිහිල්ලා අහනවා. ෆොටෝස් ගහුවා ඊට පස්සේ තව මොනවද කළේ? වෙන මොනවද කළේ? we sat. හසන් කියනවා we sat. අපි වාඩි වුණා. sat කියන්නේ sit කියන ක්‍රියාවේ past tense වාඩි වුණා. අපි වාඩි වුණා under කියන්නේ යට a large කියන්නේ ඉතා විශාල tree ගහ. ඉතා විශාල ගහක් යට අපි වාඩි වුණා. වාඩි වෙලා මොකද කළේ? and had our lunch. අපේ lunch එක ගත්තා. our lunch අපේ දිවා ආහාරය. මෙතන had කියන්නේ ගත්තා. ඒ කියන්නේ කෑවා කියන එක. had කෑවා our lunch අපේ දිවා ආහාරය. කියලා lunch එක ගත්තා. අපි ලොකු ගහක් යට වාඩි වෙලා lunch එක ගත්තා. එතකොට අරුල් කියනවා that must have been wonderful. ඒක තේරුම් මන් දෙන්න. තේරුම හිතන්න පුළුවන්ද? that must have been wonderful. wonderful කියන්නේ නා අපූර්ව. ඒක අපූර්වත් වෙනවා.
ඔව්. ඔන්න මම වචනේ වචන තේරුම් බලන්න. wonderful කියන්නේ අපූරු, being කියන්නේ වෙලා කියන එක. වෙලා තිබිලා ඉඳලා තේරුම් ගන්න පුළුවන් සරලව ලියා ගන්න වෙලා. have කියන්නේ තියෙනවා. කියනවා. must කියන්නේ යුතුයමයි. උතුමයි. ඔව්. that කියන්නේ ඒක. එහෙනම් ඒක අපූරු වෙලා තියෙනවා යුතුයමයි. ඒක ගල්පලා ගත්තාම මේක තිබිය කියලා ගන්න වෙනවා අපිට. ඒක අපූරු වෙලා තිබිය යුතුයමයි. ඒක අපූරු විය යුතුයමයි කියලා වෙනත් ක්‍රමයකට කියනවා. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ ගහක් යට වාඩි වෙලා පාක් එකේ කෑම කන එක, ලන්ච් එක ගන්න එක අපූරු දෙයක් විය යුතුයමයි. හරි පුළන් වැඩි වැඩි. හරි. ලියගන්න මේක පැන්සලෙන්. ඒතර හසන් කියනවා yes it was. oh it was කියන්නේ ඒක එහෙම වුණා. it කියන්නේ ඒක, was කියන්නේ වුණා. ඒක වුණා. කියන්නේ ඒක අපූර්ව වුණා කියලා එයාත් පිළිගන්නවා. අපූර්ව දෙයක් වුණා කියලා එයාත් පිළිගන්නවා. and සහ we did not forget. did not forget කියන්නේ මොකද්ද? we කියන්නේ අපි, did not forget කො අපි අමතක කරේ නැහැ. forget කියන්නේ අමතක කළා, did not forget කියන්නේ අමතක කළේ නැහැ. අපි අමතක කළේ නැහැ to put. put කියන්නේ දාන්න. හරි, අපි දාන්න අමතක කළේ නැහැ. put කියන්නේ දානවා කියන එක. we did not forget. අපි අමතක කළේ නැහැ to put දාන්න. all කියන්නේ ඔක්කොම the leftover food. ඒ කියන්නේ මොකද්ද? all කියන්නේ ඔක්කොම සියලුම, the left වටපිටාවේ තිබෙන leftover කියන්නේ ඉතිරි වෙච්ච. දැන් කෑම කෑවනේ. leftover food කියන්නේ ඉතිරි වූ ආහාර. ඉතිරි වෙච්ච ආහාර. හරි, අපි අමතක කළේ නෑ ඉතුරු වෙච්ච ආහාර දාන්න. into කියන්නේ ඇතුළට the garbage bins කුණු බක්කි garbage bins කියන්නේ කුණු බක්කි. into ඇතුළට. අපි ඉතුරු වෙච්ච කෑම ටික කුණු බක්කි ඇතුළට දාන්න අමතක කළේ නෑ. අපි තන වීසි කළේ නෑ පාක් එකේ. අපි ඒවා කුණු බක්කි ඇතුළට දැම්මා. ඒ දාන්න අමතක කළේ නෑලු. හරි. අපි ඉකෝ ෆ්‍රෙන්ඩ්ස් ලානේ. පරිසර හිතකාමී ඉන්නේ. පරිසරය ආරක්ෂා කරනවා. හරි, garbage bins කියන්නේ කුණු බක්කි into ඇතුළට. අරුල් කියනවා I would love to go to the national park too. I would love මට ඕන, මට ආසයි to go යන්න, මට ආසයි යන්න to the national park මේ ජාතික උද්‍යානයට. to කියන්නේ අල්තා යන්න. ඒ කියන්නේ මටත් ආසයි. to කියන්නේ අල්තා යන්න. ඒ කියන්නේ මටත්. I කියන්නේ මට, I to එකත් එක්ක ගලපලා ගත්තාම මටත් ආසයි national park එකට යන්න කියලා කියනවා. හරි. අසන් කියනවා you should. should කියන්නේ ඔබ යා යුතුයි කියන එක. you should go කියන එක තමයි මේ කෙටියෙන් you should කියලා කියන්නේ. go එක මෙතන තියෙනවා හැංගිලා. ඒ අදහස තියෙනවා. you should ඔබ යුතුයි. ඔබ යුතුයි කියන්නේ ඔබ යා යුතුයි කියන එක. you should go. you කියන්නේ ඔබ, should යුතුයි. ඔබ යුතුයි. ඒ අදහස් කරන්නේ ඔබ you should go කියලා. ඔබ යා යුතුයි කියන එක තමයි you should කියලා කෙටියෙන් අදහස් කරන්නේ. හරි. ඔබ යා යුතුයි. and සහ if you like. you like කියන්නේ ඔයා ආසයි. ඔයා කැමති. if කියන්නේ නම් කියන එක. එහෙනම් if you like කියන්නේ මොකද්ද? ඔයා කැමති නම්. ඔයා කැමති නම් නැත්නම් ඔයා ආස නම්. if you like ඔයා ආස නම් I will come with you. I will come. මම එන්නම්. will come කියන්නේ එන්නම්. come එනවා, will come එන්නම්. with you ඔයත් එක්ක. with සමග you ඔයා. ඔයා ආස නම් මම ඔයත් එක්ක එන්නම් කියලා කියනවා. ඒතර අරුල් කියනවා thank you. what ස්තුති. thank you Hasan. that will be nice. ඒ කියන්නේ that කියන්නේ ඒක. will be කියන්නේ වේවි. මෙතන nice කියන්නේ හොඳ. ලස්සන නෙවෙයි මෙතන හොඳ කියන එක. සාමාන්‍ය nice කියන්නේ ලස්සන. මෙතන හොඳ. දැන් කෙනෙක් හම්බුනාම කියනවා nice to meet you. ඒ කියන්නේ ඔයා දකින්න ලස්සනයිද? නෑ හොඳයි කියන එක. හරි. Okay sir. Okay. අපි මේක රෝල් ප්ලේ කරන්න කැමතියි. අපි රෝල් ප්ලේ කරමුද? කැමතිද ඉදිරිපත් වෙන්න? Okay sir. කවුද අරුල්, කවුද හසන්? එච්චරනේ, අරුල් සහ හසන් විතරයි. හරි. අරුල් වෙන්න කැමති කවුද? ඉසුමි. ඉසුමි. හරි. ඉසුමි. very good. හසන්?
Gayatri. Hamidu. මට මුලින් එහුනේ ගායත්‍රි. හරි. තව කෙනෙක් නැහැ නේ. අපරාධ. හරි. කමන්නේ. අනිත් අය බලන්න මේගොල්ලෝ කියවනවා හරිද කියලා. Okay, now start. Hello, Hassan. How was your weekend? It was great. We went to the Royal Nature Park. Really? What did you see there? There were many beautiful flowers and different kinds of trees. I took a lot of pictures too. Could you bring them next week? I'd love to see them. Do you know that there are some people who pluck these beautiful flowers right on trees and throw food all over the park? That is very bad. They should not do it. Yes, that's true. What else did you do? We sat under a large tree and had our lunch. That must have been wonderful. Yes, it was. And we did not forget to put all the leftover food into the garbage bins. I would love to go to the national park too. You should, and if you like, I will come with you. Thank you, Hassan. That will be nice. Great, brilliant, excellent. හරි. Very good. පෙරලා ගන්න පිටු 111 යට තියෙන පොඩි ප්‍රශ්න වගේක්. Answer the following questions. Answer උත්තර ලියන්න the following. ඒ කියන්නේ පහත questions ප්‍රශ්න වලට. පහත ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. ප්‍රශ්න තුනක් තියෙනවා. activities පොතේ ටක් ගාලා උත්තර ලියන්න ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්න ලියන්න එපා. ABC කියලා දැම්ම උත්තරේ විතරක් ලියන්න ටක් ගාලා. ABC කියලා දැම්ම උත්තර ටික දාන්න ටක් ගාලා. පිටු 111 කියලා ලියන්න. උත්තර විතරක් දාන්න ටක් ගාලා. කරන්න හැලුනේ ගොඩක් අයට. මේ මොකද ඒ ලයිට් කපලාද? හරි මම කරා. Okay, Veranathan Sana, Jait has finished. Very good. He's singing a song. Isumi finished. Very good. Nadun finished. Veranathan Sana. Namita finished. Saveen finished. Gayatri, hurry up. Okay, sir. Hurry, very good.
හරි එහෙනම් බලමු answer the following questions පහත ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. A where කොහෙද go කියන්නේ යනවනේ. did go කියන්නේ ගියේ. ප්‍රශ්නයක්. කොහෙද ගියේ? හසන් කොහෙද ගියේ? on the weekend සතියන්තයේදී. කොහෙද ගියේ? Royal Nature Park. Royal Nature Park. Royal Nature Park. ඔව් to the Royal Nature Park නේ. to the Royal Nature Park කියලා short answer එක ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් full answer එක ලියනවා නම් හසන් අතීත කාලයෙන් ප්‍රශ්නයක් අහන නිසා ගියා කියලා ලියන්න. did go කියන අතීත කාලයෙන් අහන නිසා අතීත කාලයෙන් උත්තර ලියන්න simple past. හසන් ගියා to the Royal Nature Park. park එකට කියන to දානවා. to the Royal Nature Park. RNP capital. අන්න ඒකට තමයි ගියේ. හරි. එහෙම නැත්නම් to the Royal Nature Park කිව්වත් ඒත් හරි. short answer එක. අර park එකට කියන්නේ 2 කියලා දාන්න ඉස්සරහට. හරි. අඩුපාඩු හදාගන්න. B what මොනවද did he see කියන්නේ ඔහු දැක්කේ. ප්‍රශ්නය නිසා did ඉස්සරහට එන අතීත කාල ප්‍රශ්නයක්. C කියන්නේ දකින්නවා. did see දැක්කද? හරි. he කියන්නේ ඔහු දැක්කද? what did he see? ඔහු මොනවද දැක්කේ? there එහෙදි Beautiful. එකේදී. මොනවද දැක්කේ? Flowers and different kind Beautiful of trees. flowers, different kind of tree. Beautiful flowers and different kind of trees. හරි. ඔහු දැක්කා. ඔන්න මෙයාට පුරා ලිස්ට් එකක්. ලස්සන මල්. හරි. he saw අහන ප්‍රශ්නයක් අරුල් අහනවා තුන්වෙනියට really what did you see there? ඔයා මොනවද එහෙදි දැක්කේ? උත්තර කියනවා there were තිබුණලු many beautiful flowers. එහෙනම් එයා දැක්කේ මොනවද? many බොහෝ beautiful flowers ලස්සන මල්. බොහෝ ලස්සන මල්. තව ලස්සන මල් ගොඩක් and different kinds of trees නේ. විවිධ වර්ගවල ගස්. different කියන්නේ විවිධ kinds of කියන්නේ වර්ගවල විවිධ වර්ගවල trees ගස්. හරි එහෙනම් ඔහු දැක්ක ලස්සන මල් සහ විවිධ වර්ගවල ගස්. හරිද දාගන්න. හරිද C අවසාන ප්‍රශ්නේ. right ලියන්න a list කියන්නේ ලයිස්තුවක්. ලයිස්තුවක් ලියනලු a list of things කියන්නේ දේවල්. දේවල් ලයිස්තුවක් ලියන්න that කියලා ඒ දේවල් විස්තර කරනවා you should not do. should do කියන්නේ කළ යුතුයි, should not do නොකළ යුතුයි. ඔයා නොකළ යුතු දේවල් ලයිස්තුවක් ලියන්න. ඔයා නොකළ යුතු දේවල් වල ලිස්ට් එකක් ලියන්නලු. කොහෙදද? in a national park. ජාතික උද්‍යානයකදී. පාක් එකේදී නොකළ යුතු දේවල් ලියන්නලු. මොනවද? මේකෙම ගන්න පුළුවන්. මෙතන තියෙනවා. මේකේම ලියවනම් හරි. Pluck flowers. Yeah, pluck beautiful flowers. Don't write on trees. Yeah. And don't throw food all over the park. ඔව්. නොකළ යුතු දේවල් නිසා කරන්න ඕනේ නැති දේවල්නේ. නිසා පොසිටිව් ෆෝම් එකෙන් ලියවනම් හරි. එහෙනම් මොනවද නොකරන්න ඕනේ? හරි. අර හසන් කියනවා do you know that there are some people? ඔයා දන්නවද මෙන්න මෙහෙම කරන මිනිස්සු ඉන්නවා කියලා? සමහර මිනිස්සු ඉන්නවා කියලා මොනවද? නරක වැඩ. Who pluck these beautiful flowers? එහෙනම් ලස්සන මල් කඩන එක නොකළ යුතු දෙයක්. එහෙනම් ලියන්න pluck beautiful flowers. ඒක අපි ගලපලා අරන් ලියන්න ඕන plucking කියලා. pluck කියන්නේ කඩනවා. එහෙම ලියුවත් හරි ලකුණු දෙනවා. වඩා හොඳයි ing දානවා. ඒ කියන්නේ නෙලීම, කැඩීම මොනවද ලස්සන මල්. එහෙනම් මේක නොකළ යුතු දෙයක්. නොකළ යුතු දෙයක් නෙමේක හරි. ලස්සන මල් කඩන එක නොකළ යුතු දෙයක්. ඒ වගේම right කියලා තියෙනවානේ. ඒක writing කියලා ing දානවා. ඒ කියන්නේ ලිවීම. on trees. on කියන්නේ මත, trees ගස් මත ලියන එක. ඒකත් නොකළ යුතු දෙයක්. and වීසි කරන එක නේද? කැම වීසි කරන එක. throw කියන්නේ වීසි කරනවා, throwing වීසි කිරීම. මොනවද? food කෑම. කෑම විසි කරන එක නොකළ යුතු දෙයක්. කොහෙද?
all over the park. park එකේ හැමතැනම. all over කියන්නේ හැමතැනම. එහෙනම් park එකේ හැමතැනම කැම වීසි කරන එකත් නොකළ යුත්තක්. හරි. ඉක්මන ලියා ගන්න. ලියලා නැත්තම් ලියලා නම් හරි දාගන්න. හරිද? මේ ing දාන එක අනිවාර්යනේ ing දැම්මොත් ගොඩක් හොඳයි. දැන් plug කියන්නේ කඩනවා, plugging කැඩීම. ඒ කඩන එක නොකළ යුත්තක්. ing දාලා නාම පදයක් කරනවා. write ලියනවා, writing ලිවීම. throw වීසි කරනවා, throwing වීසි කිරීම. හරි ලිස්ට් එකක් ලියද්දි කමාස් දාලා අන්තිමට n දාන්න ඕනේ. හරි ඔක්කොම හරියට උස්සන්න. Okay, very good. Well done. හරි. අපි spoken English කොටසක් කරලා ඉමු. Take your spoken English book now. I test book එකට එනවා. spoken English පද ගන්න දැන්. හරි. ලියා ගන්න මාතෘකාව මේක ලියලා ඉවරයිනේ හැමෝමනේ. ඔර ලියනවා තාම නෑනේ. ලියන මාතෘකාව bet. spoken English පොතේ. අකුරු තුනයි වචනෙට නේ. ගොඩක් පුංචි වචනයක්. Do you know the meaning? bet. bet කියන්නේ 100%ක් sure කියන එක. 100%ක් විශ්වාසයි. හරි මේකේ තේරුම තමයි අනිවාර්යයෙන්ම කියනවා මෙහෙම වෙනවා කියලා. හරි අනිවාර්යයෙන්ම කියනවා. ලියන ස්පෝකන් ඉංග්‍රීසි පොතේ අනිවාර්යයෙන්ම කියනවා. එහෙම නැත්නම් නිශ්චිතවම කියනවා. ෂුවර් කරලා කියනවා. ලියන්න. අර කියන්නේ මේ ඔට්ටුයි කියලා කියන්නේ මේක ඔට්ටු වලනවා කියනවා නරක වැඩක්. එහෙමත් පාවිච්චි වෙනවා. හරි ඔට්ටුයි ලංකාව මැච් එක දිනනවා. ඔට්ටුයි වා විභාගේ පාස් වෙනවා. එහෙමත් කියන්නේ 100%ක් ෂුවර් කියන්නේ. හරි. ඉතින් ලියගන්න. කොහොමද කියන්නේ මම අනිවාර්යෙන් කියනවා ඔයා විභාගේ ඉතා හොඳින් සමත් වෙනවා කියලා. I bet you will pass the exam with flying colors. Yeah, very good. I bet. මම අනිවාර්යෙන් කියනවා. ඕන that කියලා දාන්න පුළුවන් that එක අනිවාර්ය නෑ මතේ. අර කියලා කියන තේරුම ගන්න that දාන්න පුළුවන්. හැබැයි ඒක නොදා කියන අවස්ථා ගොඩක් තියෙනවා. that එක අනිවාර්ය නෑ. මම අනිවාර්යෙන් කියනවා that කියන්නේ කියලා මොකක් කියලාද? ඔයා නම් you සමත් වේවි නම් will pass සමත් වෙනවා will pass සමත් වේවි. මම අනිවාර්යෙන් කියනවා පාස් වෙයි කියලා. මොකද්ද? විභාගේ නම් the exam. කොහොමද? with flying colors. ඒ කියන්නේ ඉතා හොඳයි. ඉතා හොඳයි. ලියන්න. I bet මම අනිවාර්යෙන් කියනවා that you will pass. පාස් වෙයි කියලා විභාගේ with flying colors ඉතා හොඳයි. මේ S එක Z වගේ ප්‍රොනවුන්ස් කරනවා. colors right in a flash. Done, sir. හරිද? මේකෙන් ලියන්න and think of examples too. උදාහරණයක් හිතන්න. මම අනිවාර්යෙන් කියනවා ලංකාව World Cup එක දිනයි කියලා. කොහොමද කියන්නේ? I bet Sri Lanka will win the World Cup. Yeah, very good. I bet මම අනිවාර්යෙන් කියනවා මේ නිකන් උදාහරණයක් විතරයි හොඳේ. කරදුනා කියලා මට මොකද කියන්න එපා. I bet මම අනිවාර්යෙන් කියනවා මොන that කියලා දාන්න අපිට that එක අනිවාර්ය නැහැ.
I bet Sri Lanka ලංකාව දිනනවා නම් win දිනාවි නම් will win. ඒතර වියන්න මේකෙන් එනවා. දිනාවි simple future. සරල අනාගත. ලංකාව දිනාවි. මම අනිවාර්යෙන් කියනවා ලංකාව දිනයි කියලා. මොකද්ද? ලෝක කුසලානේ නම් World Cup. Yeah, the World Cup. හරිද? මම අනිවාර්යෙන් කියන ලංකාව දිනයි කියලා World Cup එක. Done, sir. Yeah, done. Very good. Can you give me examples? උදාහරණ දෙන්න පුළුවන්ද? I bet. I bet it will rain cats and dogs tonight. Yeah, very good. මම අනිවාර්යෙන් කියනවා අද රැයට වහී කියලා. හරි. I bet. Nadun. Oh, another right. හරි. මම අනිවාර්යෙන් කියනවා මතක තියාගන්න වැස්ස සම්බන්ධ වාක්‍ය පටන් ගන්න ඕනේ it එකෙන්. it එකෙන් පටන් ගන්න. මොකද වහිනවා කියන ක්‍රියාවට කතෘ කෙනෙක් නැහැනේ. කතෘ කෙනෙක් නැති වාක්‍ය. ඒ කියන්නේ වහිනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? කවුද වස්සන්නේ? අපි දන්නේ නැහැනේ. ක්‍රියාව කරන කතෘ දන්නේ නැත්නම් it කියලා දානවා ඉස්සරහට. ඒකට සිංහල තේරුමක් නැහැ. හරි මම අනිවාර්යෙන් කියනවා වහිනවා නම් rain වහීවි නම් will rain. ඔක්කොම අනාගතයේ වෙයි කියලා හිතන දේවල් තමයි මේ කියන්නේ. Cats and dogs. මම අනිවාර්යෙන් කියනවා වහීවි කියලා. හරි හයියෙන් නම් cats and dogs. ඌසොයි බල්ලෝ නෙමෙයි හයියි. එවිලි කියන්නේ. Excuse අද me, රැට නම් sir. tonight. Tonight අද රැට. මේක ලස්සනට ප්‍රනවුන්ස් කරන්න tonight. T එක සද්ද ඇහෙන්න ඕන හොඳට. Tonight. හරි මම අනිවාර්යෙන් කියනවා it will rain tonight. It will rain cats and dogs tonight. Excuse me, sir. ඔව් කියන්න. Sir, මේ කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ බේරෙන්න පුළුවන් කියලා? You can escape. Can escape බේරෙන්න පුළුවන්. ඔයාලට බේරෙන්න පුළුවන් නම් you can escape. Escape. Can escape බේරෙන්න පුළුවන්. හරිද? දැන් අරුණ example ඔව් එකක් නඩුන් කියන්නද? කියන්න. ඔව් නඩුන් කියන්න. I bet you will get monitor in the classroom because you are a dark force. Yeah, very good. You will be කියලා යන්න. You will be. ඔයා වේවි. You will be the monitor. Will be වේවි. monitor කියන්නේ තලගොයා නේ. Excuse me, Better sir. point again, Can I you give an example? I bet Okay. they will not come today. Okay, very good. Examples? So may I give the example? Okay, yeah, very good. I bet my brother will read a storybook in the twinkling of an eye. Very good, brilliant. Excuse me, sir. Can I give an example? Yeah, I bet we can escape COVID-19 pandemic. oh, escape from COVID-19 pandemic. ඒකෙන් කියන්නේ from කියලා දාන්න. We can escape from COVID-19 pandemic. Very good. Definitely we can. But you should follow මොනවාද? Health guidelines. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න. හරි මම අනිවාර්යෙන් කියනවා ඒගොල්ලෝ අද එන එකක් නැහැ කියලා. හිතන්න නෑදෑයෝ කට්ටියක් ගෙදර එනකම් බලන් හිටියා පරක්කුයි. ඒතර මම අනිවාර්යෙන් කියනවා එයාලා අද එන එකක් නැහැ කියලා. I bet they will not come today. Yeah, I bet. Very good. මම අනිවාර්යෙන් කියනවා they own will come කිව්වොත් එන එකක් නැත්තම් will not come. මේක කෙටි කරලා spoken english වලදී won't come. will not කෙටි කරාම won't. ඒ කියන්නේ එන එකක් නැහැ. today අද today හරි I bet මම අනිවාර්යෙන් කියනවා they will not come today. They won't come today. ඔව් නේද එන එකක් නැහැ කියලා. They will not come on අද එන එකක් නැහැ. They will not come today. හරිද? දැන් අපි ගීසතේ ඩිබේට් එකක් කළානේ හොඳට කතා කළා ඔයගොල්ලෝ. very good. මම අනිවාර්යෙන් කියනවා දැන් හිතන්න ඔයා තමයි ඔයා එක ටීම් එකකින් කතා කරනවා අනිත් පැත්තේ කෙනෙක් එක්ක පොඩ්ඩක් අර ඒ පැත්තේ පොඩ්ඩක් අර මානසික ශක්තිය අඩු කරනවා කියනවා. ඒගොල්ලන් පොඩ්ඩක් පල්ලෙහාට දාන්න කියනවා. එහෙම කියන්න එපා. හොඳ නෑ හොඳේ. මම අනිවාර්යෙන් කියනවා ඔයාලා ඩිබේට් එක දිනන එකක් නෑ කියලා.
කොහොමද කියන්නේ? මම අනිවාර්යෙන් කියන ඔයගොල්ලෝ ඩිබේට් එක දෙන්න එකක් නැහැ කියලා. අර දුවන්න බලාගෙන වගේ කියන්නේ අර පැත්තේ ලොකු මහතා ඉන්න. Win You can't debate. win the debate. Yeah, I bet you can't win the debate. I bet. මම අනිවාර්යෙන් කියනවා ඔයාලට පුළුවන් නම් you can, ඔයාලට බැරි නම් you can't. You can't win. ඔයාලට දිනන්න බෑ. The debate, විවාදේ. මෙතන you කියන්නේ ඔයාලා කියලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා වගේම ඔයාලා බහුවචනෙත් youම තමයි. ඔයාලට දිනන්න බෑ. හරි මම අනිවාර්යෙන් කියනවා ඔයාලට දිනන්න බෑ කියලා විවාදේ. හරි අනිත් උදාහරණ. example දෙන්නද? හරි කියන්න සමිඳු. I bet Sri Lanka team win the ICC T20 World Cup Very good. match with flying colors. Okay. මැච් එකට flying colors දාන්න එපා. ඒක සාමාන්‍ය exam එකකට තමයි දාන්නේ. හරි. easily වගේ දාන්න ලේසියි. Very well. ජයිත් උදාහරණ. See. I bet you can't deliver the speech. I bet you can't deliver the speech. Okay. So may I give the example? Okay. I bet the phone will charge in the twinkling of an eye. Very good. හරි. තව examples දෙකක් තියෙනවා. හිතන්න ඔයගලගේ යාළුවෙක් ඉස්කෝලේට ඇවිල්ලා නැහැ පරක්කුයි. එතකොට ඔයා කියනවා මම අනිවාර්යෙන් කියනවා එයාට බස් එක මග ඇරිලා ඇති කියලා. කොහොමද කියන්නේ? ස්කූල් බස් එක මග ඇරිලා. I bet he can't miss school bus. ඔව් I bet මම අනිවාර්යෙන් කියනවා she ඇයට මග හැරිලා තියෙනවා නම් කියන්නේ මෙහෙම. has missed. miss කියන්නේ මග හැරිලා has කියන්නේ තියෙනවනේ. හරි මම අනිවාර්යෙන් කියන ඇයට මිස් වෙලා තියෙනවා කියලා. හරි මොකද්ද? miss the bus. බස් එක. මම අනිවාර්යෙන් කියන ඇයට මග හැරිලා තියෙනවා කියලා බස් එක. ඒක තමයි යා පරක්කු. ඒක තමයි ඇය පරක්කු. කොහොමද කියන්නේ? ඒක තමයි. ඒක තමයි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? ඒක තමයි. ඒක තමයි. ඒක නිසා තමයි කොහොමද? That's why. ඒක තමයි. ඇය පරක්කු නම් she is late. ඒක තමයි ඇය පරක්කු. Excuse me, sir. Can I give an example? Okay. I bet you can't get rid of parents. Yeah, very good. Brilliant. දෙමාපියන්ගෙන් මිදෙන්න බෑ. We must stay with them. Yeah. හරි. හිතන්න අවසාන එක. හිතන්න මේ පොඩි ළමෙක් ඉන්නවා. හොඳේ. එයා ගොඩාක් කෑම බෙදාගෙන ලොකු පිගානක් එයාගේ මූණත් වැහෙන්න බෙදාගෙන. මූණ පේන්නෙත් නැහැ. එයාව දැකලා මම කියනවා මම අනිවාර්යෙන් කියනවා ඔයාට ගොඩක් කන්න බෑ කියලා. ඔයාට යකෙක් කනවා වගේ කන්න බෑ කියලා. කොහොමද කියන්නේ? මම අනිවාර්යෙන් කියනවා ඔයාට ගොඩක් කන්න බෑ කියලා. කොහොමද I කියන්නේ? bet you can't. ගොඩක් කනවා කියන්නේ කොහොමද කියලා දීලා දිනා කලින්. I bet ඔයාට බැයි නම් you can't. ඔයාට කන්න බැයි නම් you can't eat. I bet මම අනිවාර්යෙන් කියන you can't eat. ඔයාට කන්න බෑ කියලා. ගොඩක් නම් Can't it like a house, like a horse? Oh. Very good. Like a horse කියන්නේ අශ්වයෙක් වගේ නෙමෙයි ගොඩක් කියන එක. Like a horse ගොඩක්. Can't eat, can't bear, eat කන්න. මම අනිවාර්යෙන් කියනවා ඔයාට ගොඩක් කන්න බෑ කියලා. හරි. ඔයාට ගොඩක් බඩගිනි වුණත් කියන එක ගන්න although වලින් although කියන්නේ වුණත් ඔයාට ගොඩක් බඩගිනි නම් you are ravenous. ravenous කියන්නේ ඉතා බඩගිනි. hungry බඩගිනි ravenous ගොඩක් බඩගිනි. starving
ආ කියන්නේ වෙනවා. එහෙනම් ඔයාලට ගොඩක් බඩගිනි වෙනවා වුණත් මම අනිවාර්යෙන් කියනවා ඔයාලට ගොඩක් කන්න බෑ කියලා. Can you understand? මම අනිවාර්යෙන් කියනවා ඔයාලට ගොඩක් කන්න බෑ කියලා. ඔයාට ඉතා බඩගිනි වෙනවා වුණත්. තම ඔයාලට බඩගිනි වුණත්. කෙටියෙන් කියනවා. Okay, can you understand? Yes, sir, I understand. හරි. අපි ආපහු ස්පෝකන් ඉංග්‍රීසි වලට එනවා. අද කොටස් දෙකකට කරන්නේ. පොඩක් ස්පෝකන් පද වහන්න ඔහොමම. අප පොඩක් ග්‍රැමර් පාඩමක් කරලා ස්පෝකන් වලට එනවා. තව කොටසක් තියෙනවා. ටෙක්ස්ට් බුක් එකේ පෙරලා ගන්න. ටෙක්ස්ට් බුක් එක ගන්න. ටෙක්ස්ට් බුක් එකේ ඔයාලා පෙරලා ගන්න හැමෝම පිටු 120. පෙරලා ගන්න පිටු 120. ගොඩාක් වැදගත් ටොපික් එකක්. පිටු 120. දැන් ටෙස්ට් එකේ ගොඩක් ලකුණු හම්බෙයි මේකෙන්. හරි තුන්වෙනි වාර විභාගයකදී ගොඩක් ප්‍රශ්න එයි මේකෙන්. What's the page? Page number 120. පිටු 120. මොකද ටොපික් එක? affixes, Yeah, affixes, affixes. Yes. affixes කියලා කියනවා. මොන ප්‍රොනවුන්ස් කරන විදිහක් ලියුවා. affixes. හරි. ලොකු දෙයක් නෙමෙයි ගොඩක් සරල පාඩමක් ගොඩක් ලේසි. දැන් ටක් ගන්න ටොපික් එක ග්‍රැමර් පොතේ ලියගන්න. ග්‍රැමර් පොතේ ටක් ගන්න ලියන්න. affixes. හරි මම ඉස්සෙල්ලා මේ ටෙක්ස්ට් බුක් එකට එන්න කලින් මම පොඩි නෝට් එකක් දෙනවා. ග්‍රැමර් පොතේ ලියන affixes කියලා. මගේ නෝට් එකක් දෙනවා පොඩි නෝට් එකක්. හරි affixes කියන්නේ පොඩි ඉස්සෙල්ලා අහගන්න. affixes කියන්නේ අකුරු එකක් හෝ දෙකක් සහිත චූටි වචනයක්. අකුරු එකක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන් චූටි වචනයක්. හරි. දැන් හිතන්න උදාහරණයක් මෙහෙම. කයින් කියලා. කයින් කියන එකේ අන්තිමට මම දානවා ly කියලා. ly එකතු කරනවා. එතකොට හැදෙනවා kindly. Kindly. ඔව්. කයින් කියන්නේ කරුණාවන්ත, kindly කියන්නේ කරුණාවන්ත ලෙස. එකයි. එහෙනම් මේ ly තමයි affix එක. මෙන්න තියෙනවා affix එක. අන්තිමට එකතු කරපු වචන කැලලට කියනවා affix එකක් තියෙනවා. හරි. එහෙනම් කයින් කරුණාවන්ත එකට ly එකතු කරාම කරුණාවන්ත ලෙස කියලා හැදුණා. කයින් කියන adjective එකක් නාම විශේෂණයක්. එයාට ly දැම්මම kindly කියන ක්‍රියා විශේෂණය adverb එක හැදුණා. කයින් කියන්නේ නාම විශේෂණයක්. එයාට ly දැම්මම kindly කියන ක්‍රියා විශේෂණය හේවත් adverb එක හැදුණා. හරි. එහෙනම් නාම විශේෂණයක් ක්‍රියා විශේෂණයක් වුණා. තේරුමක් වෙනස් වුණානේ. කයින් කරුණාවන්ත මේ කරුණාවන්ත ලෙස. හරි මේක කරුණාවන්ත. මේ කරුණාවන්ත ලෙස. ඉතින් මම දන්නවා කරුණාවන්ත ලෙස. හරි. මෙන්න තියෙනවා affix එක. හරි. තව එකක් අපි ගමු. kind එකට මම දානවා. kind එකේ මම දැන් මේක එකතු කරලා ඉස්සරහටද පස්සටද? පිටිපස්සටනේ. kind එකේ පස්සට එකතු කරේ. හරි. kind එකේ මම ඉස්සරහට එකතු කරනවා un කියන එක. දැන් මොකද්ද හැදෙන්නේ? ඉස්සරහට un ඇවිල්ලා හැදෙනවා unkind. ඇවිල්ලා නෙමෙයි හොදේ. un ඇවිල්ලා unkind හැදෙනවා. හරි. මෙන්න ඉස්සරහට එකතු වුණා. ඒකත් affix එකක්. මේ ඉස්සරහට එකතු කරපු මේ කිසියම් වචන කොටසත් affix එකක්. දැන් පොඩි වචන කෑල්ලක් පිටිපස්සට හෝ ඉස්සරහට එකතු කරනවා වචනේ. හරි. kind කියන්නේ කරුණාවන්තමයි. unkind කියන්නේ මොකද්ද? ඒකේ විරුද්ධ පදේ නේ. අකරුණාවන්ත. කරුණාවන්ත නොවන නපුරු. හරි. එහෙනම් කරුණාවන්ත un එකතු කරාම විරුද්ධ පදේ හැදුණා නේ. opposite word එක හැදුණා. තේරුම සම්පූර්ණයෙන් වෙනස් වුණා. kind කරුණාවන්ත, unkind අකරුණාවන්ත. හැබැයි මේ දෙකම නාම විශේෂණ. adjectiveම තමයි. දෙක වෙනස් වෙලා නැහැ. කියන්නේ adjective කියන එක වෙනස් වෙලා නැහැ. හරි. තේරුණාද එහෙනම් මොකද්ද affix එක කියලා කියන්නේ? කිසියම් වචනයක පිටිපස්සට හෝ ඉස්සරහට එකතු කරන මේ පිටිපස්සට මෙතන ඉස්සරහට.
පිටිපස්සට හෝ ඉස්සරහට එකතු කරන පොඩි මේ වගේ අකුරු කිහිපයක චූටි වචනයක් තමයි ඔෆිස් එකක් කියලා කියන්නේ. පිටිපස්සට එකතු කළොත් එයාට නමක් කියනවා suffixes කියලා. ඉස්සරහට එකතු කළොත් එයාට නමක් කියනවා prefixes කියලා. එහෙනම් affixes වර්ග දෙකයි. ඉස්සරහට එනවා prefixes, පිටිපස්සට එනවා suffixes. ඔච්චරයි පාඩම. Can you understand? තේරුණා නේද? මම note එක Yes, sir, දෙන්නම්. I understand. Yes, sir. හරි. note එක දෙනවා වයින් එපා. හරි. ලියන affixes කියලා. ආපහු ලියන affixes කියලා. affixes වර්ග දෙකයි. මෙහෙම දෙකට බෙදන්න. prefixes සහ suffixes. ලියන්න හද. prefixes එකතු කරන්නේ මුලටනේ. මම සිංහලෙන් දෙන්නම්කො මුලට එදී. හරි වචනයක මුලට එදී. මේක වචනයක අගට එදී. එහෙනම් prefixes අපි දාන්නේ වචනයක මුලට, suffixes දාන්නේ වචනයක අගට. හරි ඉංග්‍රීසි වලින් කියනවා නම් prefixes are added at the beginning of a word, suffixes are added at the end of a word. ඊට වඩා හොඳයි සිංහලෙන් දෙන එකනේ. හරි ඉක්මනට ලියන්න. හරිද? හරි සර්. No, sir. හරි මම කරා. හරි ඔන්න මම උදාහරණ ලියනවා. kind කියන එකට kind කියන නාම විශේෂණයක්. මේකට කියනවා මේ දැන් කිසියම් හොඳට බලන්න බෝඩ් එක. කිසියම් වචනයක් kind කියන වචනේ නාම පදයක්ද, ක්‍රියාපදයක්ද, නාම විශේෂණයක්ද, එහෙම නැත්නම් ක්‍රියා විශේෂණයක්ද? නාම පදයක්ද, noun එකක්ද, එහෙම නැත්නම් adjective එකක්ද, නාම විශේෂණයක්ද, එහෙම නැත්නම් ක්‍රියාපදයක්ද, කියන්නේ verb එකක්ද, එහෙම නැත්නම් ක්‍රියා විශේෂණයක්ද කියන එක. මොනවද මේ හතර? nouns නාම පද, verbs ක්‍රියාපද, adjectives නාම විශේෂණ, එහෙම නැත්නම් adverbs ක්‍රියා විශේෂණ. හරි මේ නාම විශේෂණ මේ ක්‍රියා විශේෂණ. හරි. ඔන්න කැටගරිස් හතරෙන් එකකට වැටෙනවා සාමාන්‍යයෙන්. මේ හතරෙන් එකකට වැටෙනවා. ඒවට කියනවා නමක් word classes කියලා. word classes. මේක තමයි note එකක් අන්තිමට දෙන්නම්. එහෙනම් මම දැන් ඉඳන් word class එක කියන්නේ මොකද්ද? කිසියම් වචනයක් noun එකක්ද, verb එකක්ද, එහෙම නැත්නම් adjective එකක්ද නැත්නම් adverb එකක්ද කියන එක. හරි. එහෙනම් kind කියන එකට මම දානවා. අපහු බලන්න හොඳට. kind කියන්නේ කරුණාවන්ත ඒක නාම විශේෂණයක්. නාම පදයක් විස්තර කරන්න පුළුවන් ඒකේ. a kind man, kind mother. kind කියන එක මම එකතු කරනවා un. un දාලා හැදෙනවා unkind. හරි. unkind කියන්නේ නාම විශේෂණයක්. adjective එක තමයි. හරි. a kind man and unkind man. කරුණාවන්ත මිනිසෙක්, අකරුණාවන්ත මිනිසෙක්. දෙකම නාම විශේෂණ. ඇයි? නාම පදයක් විස්තර කරනවා ඒවයි. හරි දෙකම adjectives. එහෙනම් word class එක වෙනස් වෙලා නැහැ. adjective ම තමයි. හැබැයි තේරුම සම්පූර්ණයෙන් වෙනස් වෙලා නේ. මේ කරුණාවන්ත නොවන නැත්නම් කරුණාවන්ත. නැත්නම් මොකද නපුරු කියන එක. තේරුම සම්පූර්ණයෙන් වෙනස් වෙලා නේද? Yes, sir. හරි. ලියගන්න ටක් ගාලා ඔක. ඔතන prefix එක මොකද්ද? prefix එක තමයි un කියන එක. ඒක පොඩ්ඩක් පෙන්න ගන්න. මෙන්න තියෙනවා prefix එක. ඉස්සරහට නේ ඇවිල්ලා තියෙන්නේ. වචනයක මුලට ඇවිල්ලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් highlight. මේක highlight කරගන්න. ඔව් කියන්න. කියන්න. හරිද? kind කියන්නේ කරුණ. ඒකට මම එකතු කරනවා un කියන prefix එක. දැන් තමයි ලයිට් ආවේ. හරි පුතා හරි.
kind කියන්නේ කරුණාවන්ත. ඒකට මම එකතු කරනවා un කියන prefix එක. එතකොට හැදෙනවා unkind කියන අලුත් වචනයක්. kind කියන්නේ කරුණාවන්ත, unkind කියන්නේ ඒකේ විරුද්ධ පදේ අකරුණාවන්ත. හරි කිතුක රෙකෝඩින් එක බලන්න. අද ගොඩක් අයට ලයිට් නැහැ. හරි සර්. හරි. මොකද දන්නේ නැහැ නේ. හරි. එහෙනම් prefix එක කියන්නේ මොකද්ද? ඉස්සරහට යොදපු පොඩි වචනයක්. හරි. අපි තාම suffix එකක් බලමු. මොකද්ද? කරගෙන යන්න කියලා අර ඉස්සරහට පස්සේ ලියා ගන්න. තමයි තකල ස්ක්‍රීන්ෂොට් එක ගහගන්නකො. මේක ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. හරි. සර්විස් එක කියන්නේ මොකද්ද? kind එකේ අගට මම එකතු කරනවා ly. kind එකට මම දානවා ly. ly දාන්නේ අගට. එතන හදනවා kindly කියලා වචනයක්. අගට එකතු කරලා නම් එයා suffix. දැන් මුලට ආව නම් prefix. හරි මුලට ආව නම් එයා prefix. අගට ආවොත් එයා suffix. දැක්කද? මෙන්න මේ ly තමයි suffix එක කොට highlight කරගන්න. මෙතන prefix එක highlight කරන්න, මෙතන suffix එක highlight කරන්න. මුලට ආවොත් prefix, අගට ආවොත් suffix. මේ දෙකටම පොදුවේ කියනවා fixes කියලා. fixes වර්ග දෙකයි, prefix හා suffix. හරි විභාගෙට එනවා මේ පාර. විභාගයක් තිබ්බොත් එනවා. third term විභාගවල හැමදාම තියෙනවා. හරි. දැන් kind කියන්නේ කරුණාවන්තන එක නාම විශේෂණයක්. kindly කියන්නේ මොකද්ද? නාම විශේෂණයක්ද ක්‍රියා විශේෂණයක්ද නාම පදයක්ද මොකද්ද? kindly කො now අගට ly ආවොත් බොහෝ විට එයා ක්‍රියා විශේෂණයක්. මතක තියාගන්න අන්තිමට ly ආවොත් එයා බොහෝ විට adverb එකක් ක්‍රියා විශේෂණයක්. හරි. එයා adverb එකක් ක්‍රියා විශේෂණයක්. හරි. kind කියන්නේ කරුණාවන්ත. kindly කියන්නේ කරුණාවන්ත ලෙස. kindly කරුණාවන්ත ලෙස. ඉක්මන් කරා. හරි. එහෙනම් අන්තිමට ly දැම්මහම කරුණාවන්ත කියන එක කරුණාවන්ත ලෙස වුණා. චුට්ටක් තේරුම වෙනස් වුණානේ. adjective එක adverb එකක් වුණා. ඒ කියන්නේ word class එක වෙනස් වුණා. ඒ වචනයට බය වෙන්න එපා. word එක අඩංගු පන්තිය word class එක වෙනස් වුණා. නාම විශේෂණය ක්‍රියා විශේෂණයක් වුණා. මෙතෙන්දී word class එක නාම විශේෂණ නාම විශේෂණයමයි. වෙනසක් වෙලා නැහැ. adjective adjectiveමයි. හැබැයි කරුණාවන්ත කියන එක ඒකේ විරුද්ධ පදේ හැදුනා. කරුණාවන්ත නොවන. හරි. ඒ වෙනස් වෙච්ච දේ තේරුම් ගන්න. හරිද? Can you understand? ලියලා ඉවරද? Sir, I am done and I understand. හරි තාම ලියලා ඉන්නවද? සර් තාම මේ ස්ක්‍රීන්ෂොට් එක ගාව මරුණා සර් මේ හරියට එන්නේ නැහැ සර්. මේ තාම ඩේටා අඩුයි කියලා වැටෙන්නේ. හරි. ඔය රෙකෝඩින් එක බලන්න පුතා. ඕකේ සර්. හරි. අපි තව උදාහරණයක් ගමු. අපි ගමු patient. patient කියන්නේ මොකද්ද? රෝගියාට patient කියලා කියනවා. මෙතන patient කියන්නේ මොකද්ද? නාම විශේෂණයක්. ඉවසිලිවන්ත. ඉවසිලිවන්ත. ලියන්න. patient ඉවසිලිවන්ත. එයාට දානවා ඉස්සරහට im. im දානවා ඉස්සරහට. ඉස්සරහට දැම්මොත් මට කියන්නේ prefix ද suffix ද? prefix. ඉස්සරහට im දාලා හැදෙනවා නොයිවසිලිමත්. විරුද්ධ පදේ හැදෙනවා. නොයිවසිලිමත්. මේකත් නාම විශේෂණයක්ම තමයි. එහෙනම් සාමාන්‍යයෙන් මේ prefixes නිසා සාමාන්‍යයෙන් 99ක් අවස්ථාවලදී word class එක වෙනස් වෙන්නේ නැහැ. adjective adjectiveමයි. verb එකක් වුණොත් verb එක විදිහටම තියෙනවා. එයා වෙනස් වෙන්නේ නැහැ. මෙතෙන්දී වෙනස් වෙනවා බොහෝ විට. මෙතෙන්දී word class එක බොහෝ විට වෙනස් වෙන්නේ නැහැ. මෙතෙන්දී බොහෝ විට වෙනස් වෙනවා. හරි. patient ඉවසිලිවන්ත, impatient නොඉවසිලිමත්. ලියන්නක් ගන්න. දැන් මේ fixes කියන පාඩම දැන් මේ 6 දී තමයි මුලින්ම කියලා දෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේක?
මේක 7ෙත් තියෙනවා 8ෙත් තියෙනවා 9ෙත් තියෙනවා 10ෙත් තියෙනවා 11ෙත් තියෙනවා. දිගටම තියෙනවා. හැම අවුරුද්දෙම තියෙනවා. ගොඩක් වැදගත් පාඩමක්. හරි. patient කියන්නේ ඉවසිලිවන්ත impatient ඉවසිලිමත්. මේ අඩම්බේලි පේනවද? Yeah. ඔව්. මට දැන් කියලා දුන්නා ටික ආයි පාරක් කියලා දෙන්න පුළුවන්ද? ඔව් කොතනින්ද පුතා? කොතනින්ද? ප්‍රොෆික්ස් කියන තැන ඉඳන් සර්. හරි මම ආයි කියන්නම්. affixes කියන්නේ චූටි වචනයක්. චූටි වචනයක්. affixes වර්ග දෙකක් තියෙනවා. එකක් prefixes අනිත් එක suffixes. හරි. prefixes කියන්නේ කිසියම් පොඩි වචන කෑල්ලක් වචනයක මුලට දානවා. ඉස්සරහට තමයි දාන්නේ. ඔන්න බලන්න. kind කියන්නේ කරුණාවන්ත. ඒ කරුණාවන්ත කියන kind කියන වචනේ මුලට un දානවා. එහෙනම් මුලට ආවා. මුලට දාපු නිසා මුලට දාපු චූටි වචනයක්. මෙයාට කියනවා prefix එකක් කියලා. හරි. අයි prefix කියන්නේ වචනයක මුලට දාපු චූටි වචනයක්. un කියන එක prefix එකක්. හරි. එහෙනම් වචනේ මුලට දාපු නිසා වචනයක මුලට ආපු නිසා යා prefix එකක්. හරි. kind එකට un දාලා unkind හැදෙනවා. එතකොට මොකද වෙන්නේ බලමු. kind කියන්නේ කරුණාවන්ත, unkind කියන්නේ අකරුණාවන්ත. විරුද්ධ පදේ හැදෙනවා. හැබැයි දෙකම නාම විශේෂණම තමයි. ඒ කියන්නේ word class එක වෙනස් වෙලා නැහැ. word class එක ඒකමයි. හරි. patient කියන්නේ ඉවසිලිවන්ත. එයාට im දාලා හැදෙනවා impatient. im කියන්නේ මුලට ආපු නිසා prefix එකක්. im මුලට ආවා. ඒ කියන්නේ prefix එකක්. විරුද්ධ පදේ හැදුනා. patient ඉවසිලිවන්ත, නොඉවසිලිමන්ත තමයි. නොඉවසිලිමත් තමයි impatient කියලා කියන්නේ. දැන් ඉවසිලිවන්ත කියන එක im දැම්මම විරුද්ධ පදේ වුණා. හරි. තේරුණාද තමිදු? yes sir. හරි. ඊට පස්සේ බලන්න suffix කියන්නේ මොකද්ද? suffix කියන්නේ වචනයක අන්තිමට දානවා. kind කරුණාවන්ත එයාට ly දානවා අගට. ඒතර හැදෙනවා kindly කියලා වචනයක්. හරි. අගට ආපු නිසා මෙයා suffix එකක්. මුලට දැම්මොත් prefix අගට දැම්මොත් suffix. ඒ දෙන්නටම පොදුවේ කියනවා affixes කියලා. දෙන්නටම කියන තනි නමක් තමයි affix. එහෙනම් affixes වර්ග දෙකයි prefixes සහ suffixes. හරි. kind එකට අගට ly දැම්මම මොකද උනේ? kind කියන්නේ කරුණාවන්ත, kindly කියන්නේ කරුණාවන්ත ලෙස. චුට්ටක් තේරුම වෙනස් වුණා. මෙතෙන්දි ගොඩක් තේරුම වෙනස් වුණා. මෙතෙන්දි පොඩ්ඩක් වෙනස් වුණා තේරුම. word class එක මෙයා නාම විශේෂණයක්, මෙයා ක්‍රියා විශේෂණයක්. word class එකත් වෙනස් වෙලා තියෙනවා. thank you sir. හරි. අපි ගමු තව උදාහරණයක්. wonder කියන්නේ මොකද්ද? wonder. ඔව්. wonder කියන්නේ කො පුදුමය. අපූරු. ඔව් පුදුමය. හරි. wonder කියන්නේ නාම පදයක් වගේම ක්‍රියාපදයක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුදුම වෙනවත් wonder, පුදුමයත් wonder. ලියන්න. පුදුමය කිව්වොත් නාම පදයක් wonder. පුදුම වෙනවා කිව්වොත් ක්‍රියාපදයක්. එහෙනම් verb එකක්. එහෙනම් noun වගේම verb වෙනවා. දෙකම wonder. එයාට මම දානවා full. FUL අගට දානවා. ඒකට හැදෙනවා wonderful. තේරුම මොකක්ද දැන්? අපූර්වමත්. එයා full આવත් අන්තිමට නාම විශේෂණයක්. අගට full આવත් අනිවාර්යෙන් adjective. ලියන්න එහෙනම්. අගට ආපු නිසා මෙයා full කියන්නේ මොකද්ද? affixes වලින් මොනවාද? prefix ද suffix ද? අගට ආවොත් suffix. Very good. now wonder කියන එකට full දාලා හැදෙනවා wonderful. wonder කියන්නේ පුදුමය නැත්නම් පුදුම වෙනවා. wonderful කියන්නේ පුදුමාකාර, අපූර්වමත්. පුදුමාකාර කියලා කියන්නත් පුළුවන්. ඒක නාම විශේෂණයක්. එතකොට සර් හැම වචනෙම එහෙම එනවද? හැම වචනෙටම නෑ. ඉස්සරහට හැම වචනෙටම full දාලා එහෙම හදන්න බෑ. ඒක Yes, පොඩ්ඩක් කඩපාඩම් sir. කරගන්න වෙනවා. එහෙම හැදෙනවා beauty, beautiful, color, colorful. හැදෙන වචන ගොඩක් තියෙනවා. හැබැයි හැම එකටම හැදෙනවා කියලා නීතියක් නෑ. දැන් kind එකෙන් kindful කියලා හදන්න බෑ. හරි මෙතන තියෙන වචන ටික පොඩ්ඩක් පුරු වෙනකන් කඩපාඩම් කරගන්න වෙනවා. Sir, can you hear me? Yeah. But sir, your video is sometimes දැන් ඇහෙන්නේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ. මේ- ටිකක්. හරි කිත්නක ටයිප් කරලා යනකො මම බලන්න. හරි.
මෙහෙත් ගිය ලයිට් එක. විනාඩියක් වෙනවම ඉන්න. දැන් ගිහිල්ලා ආවා. පොඩක් wifi කට් වෙයි. දිගටම ලයින් එකේ ඉන්න. කට් කරගන්න එපා. පොඩක් wifi off වෙයි. දිගටම ඉන්න කට් වෙන්නේ නැතුව. කට් වුණොත් අපහො ලොග් වෙන්න.